පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි මේ දින කිහිපය පුරාම සාකච්ඡා කරන්නට යෙදුනේ මරණ සතිය පිළිබඳව. පහුගිය දේශනාව නතර කරපු තැන ඉඳලා අපි දේශනාව සාකච්ඡා කරමු. නිවැරදිව මරණ සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ යම් කෙනෙක් මේ කුසල් දහම් රැස් කිරීම අඩු කරන්න හේතු වන ප්‍රමාදය, එහෙම නැත්නම් කුසලයට තියෙන කම්මැලිකම නැති කිරීම සඳහා මරණ සතිය බොහෝසේ ප්‍රයෝජනවත් බවයි. නිතර නිතර අපි මැරෙනවා කියලා දැනගත්තාම පව් රැස් කරන එක පසෙක තියලා පින් රැස් කරන්න උනන්දුව ඇති වෙනවා. ආන්ගේ උනන්දුව ඇති කිරීම වෙනුවෙනුයි මරණ සතිය කියන කාරණාව සිහිපත් කරනවා. ඊට අමතරව පින්නතුනි මේ කරුණු මරණානුස්සතිය තියෙන කෙනාට කෙලෙස් නැති වෙන තුරුම උත්සාහ දරනවා කියලා සඳහන් කරනවා සසරින් සදහටම මිදෙන්න. මේ කාරණාව මෙතෙන්ට එනකන් අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළා. අපි එතන ඉඳලා දේශනාවේ සම්බන්ධතාවයේ අද ගොඩනගා ගනිමු. මෙතන සඳහන් කරනවා සතියක් නැති කෙනා මරණය පිළිබඳව සිහිපත් කරනවා බොහොම අඩුයි කියලා. සතියක් නැති කියලා කිව්වේ මරණය පිළිබඳව සතියක් නැති නිසා. ඒ නිසා අපි තාමත් කල්පනාව අපිට බොහෝ වැඩ තියෙනවා කියලා. නොයෙක් වැඩ කටයුතු නිසා අපි අතපසු කෙරුවා නම් අතපහු කරලා තියෙන්නේ කුසල් රැස් කරන්න තියෙන කාලයේ තමයි අතපහු කරලා තියෙන්නේ. නොයෙක් ලෞකික කටයුතු සඳහා රැදවල් දෙකම යෙදෙනවා. නමුත් කුසල් රැස් කරන්න අවස්ථාවක් යොදා ගත්තොත් ඉඩක් ලැබුණොත් විතරයි. බණක් අහන්න යෙදුනත්, භාවනාවක් කරන්න යෙදුනත්, තුනුරුවන් වඳින්න යෙදුනත්, එයින් එහාට ගියපු තවත් කුසල කර්ම වෙනුවෙන් යෙදුනත්, අනිත් ලෞකික කටයුතු ඔක්කොම නිමා කරලා ඉඩක් ලැබුණොත් විතරක් බණ අහනවා කියන තැන තමයි අපි ඉන්නේ. ඉඩ ලැබුණොත් විතරක් ධර්ම දේශනාවට එන්නම් කියන තැන තමයි අපි ඉන්නේ. ඒ නිසා මෙතන සඳහන් කළා මේ කුසලයට යෙදෙන්න උත්සාහයක් ඇත්තෙම නැහැ වගේ තමයි බොහෝ දෙනාගේ ජීවිතවල පේන්නේ. ධර්මය දන්නේ නැති නිසා, සංසාරය පිළිබඳව දන්නේ නැති නිසා, දුක පිළිබඳව දන්නේ නැති නිසා අපි කුසලයට කම්මැලි වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, අද විඳින යම් සැපයක් තියෙනවා නම් ඒ සැපය අපිට කවුරු නිසාද, කුමක් නිසාද කියන කාරණාව දන්නේ නැති නිසා අපි කුසල් වලට යෙදෙන එක අතපහු කරනවා. අනුන්ට අතපාන්න නැතුව අද ජීවත් වෙනවා නම් අපි එහෙම තැනට ආවේ සංසාරේ බොහෝසේ පින් කරපු නිසා. නොඑක් ආකාරයෙන් දන් දීලා නිසා, නොඑක් ආකාරයෙන් ගුණ පුරලා නිසා අඩුපාඩු නැතුව ආහාර පාන තියෙනවා. අඩුපාඩු නැතුව වස්ත්‍රාභරණ තියෙනවා. අඩුපාඩු නැතුව බේත් හේත් තියෙනවා. අඩුපාඩු නැතුව නිවාස තියෙනවා. යාන වාහන ආදී Tamanට ප්‍රයෝජනවත් විදිහට තියෙනවා. මේ ඔක්කොම හම්බ වෙලා තියෙන මොනවා නිසාද? පෙර රැස් කරපු කුසල ධර්ම නිසා. යම් කෙනෙකුට ලස්සන රූපයක් ලැබුණා නම්, ලස්සන ඡවි වර්ණයක් ලැබුණා නම් මේ දේවල් ලැබිලා තියෙන්නේ පෙර දන් දුන්න නිසා. වස්ත්‍ර දන් දුන්නාම වර්ණ සම්පත් ලැබෙන බවයි ධර්මයේ සඳහන් කළේ. වත්තදෝ හෝති වන්නදෝ. ලස්සන වුණා නම් කෙනෙක් ඊර්ෂ්‍යාව නැති නිසා, ද්වේෂය නැති නිසා, මෝහය නැති නිසා ලස්සන වෙනවා කියලා මල්ලිකෝවාද සූත්‍රයේ සඳහන් කරනවා. එතකොට අපි අද යම් ප්‍රමාණයක ඒ සම්පත්
සැප සහිතව ලබලා තියෙනවා නම් ඒ පෙර ධර්මයේ යෙදිච්ච නිසාම තමයි. අකුසලයේ බැහැරවල කුසලයට ආපු නිසාමයි. ලෞකික කටයුතු පසක දාලා වැඩි වැඩියෙන් කුසලයට යෙදුන නිසාමයි. නමුත් ඒක අද බොහෝ දෙනාට අකමැති. විශාකා මහදේවිය තමන්ගේ මාමණ්ඩිය ළඟ පවන් සලමින් ඉන්න වෙලාවේ රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. නමුත් මිගාර සිටුවරයා රහතන් වහන්සේට දන් දෙන්න නම් කල්පනා කළේ නෑ. තමන් සතු ප්‍රණීත භෝජනය බිම් බලාගෙනම වළඳමින් හිටියා. දැන් කතා කරයි රහතන් වහන්සේට කියලා ඇය හිතුවා. එහෙම බවක් ඔහුගෙන් පේන්නෙම නෑ. ඒ නිසා භික්ෂුන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි මේ ගෙදරින් මොකවත් ලැබෙන්නේ නැති පාටයි. ස්වාමින් වහන්සේ වෙනත් තැනක් බලාගෙන වඩින සේක්වා. මගේ මාමණ්ඩි පුරාණේ වළඳනවා විතරයි කියලා. මොකද්ද මේ පුරාණේ වළඳනවා කියන එකේ කතාව? පෙර කරපු පින් අනුභව කර කර ඉන්නවා. මේ ලැබිලා තියෙන පෙර පින් නිසා. නමුත් මේ ජීවිතේ පින් කරන බවක් පේන්නේ නැහැ. ඒ අය මුලාවටපත් වෙලා. කවුරු හම්බුනේ නැති නිසාද? සත්පුරුෂයෝ හම්බුනේ නැති නිසා. ධම්මපද පාළියේ තියෙන අපූර්ව ගාථා රත්නයක් බාලවග්ගී. මුහුත්ත මපිචේ විඤ්ඤු පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යතා. කාටද මේ විඤ්ඤු කියලා කියන්නේ? ඥානවන්තයාට. ඥානවන්තයාට කියන නමක් විඤ්ඤු. මුහුත්ත මපිචේ විඤ්ඤු පණ්ඩිතං පෛරුපාසති. මේ පෛරුපාසනය කරනවා කියන වචනේ අපි හොඳට අහලා තියෙනවා. පෛරුපාසනය කරනවා කියලා කියන්නේ ඇසුරු කරනවා කියන එක. ප්‍රඥාවන්තයෙකුට පණ්ඩිතෙක් ඇසුරු කරන්න ලැබුණොත් මෙතන පණ්ඩිත කියලා කියන්නේ මනාව ධර්මයේ දන්න කෙනෙක්. තෙවලා ධර්මයේ දන්න අය. කිප්පං ධම්මං විජානාති. ඔවුන් වහවහ ධර්මය දැනගන්නවා. කොයි වගේද? අපි සූප කියලා කියන්නේ වෑංජනවලට. වෑංජනවල රසය දිව මත තැබූ සැනින් මේ කුමන වෑංජනයක රසද කියන කාරණාවත් ලුණු ඇඹුල් රස පිළිබඳවත් මනාව දිව දැනගන්නවා. හැන්දට ඒක දැනගන්න පුළුවන්ද? වෑංජනේ හදලා ඉවර වෙනකම්ම වගේ හැන්ද වෑංජනයත් එක්ක ඉන්නවා. ඒ වුණාට හැන්දට කවදාවත් වෑංජනේ රස දැනුන්නේ නැහැ. හදලා පිළියෙල කරලා ඔක්කොම ඉවර කරලා දිව මත තබනවත් එක්කම දිවට එහි රසයේ මනාව දැනෙනවා. පඬිත පුජ්‍යලේ ඇසුරු කරන ප්‍රඥාවන්තයා ඔහුගෙන් ලබාගත යුත්තේ වහවහ ලබා ගන්නවා. ඒකයි මේ ගාථා රත්නේ සඳහන් කළේ. එහෙමනම් සත්පුරුෂෝ මුණ ගැහුනහම මේ සංසාරේ දිනන්න හරි ලේසි. දුකෙන් අත මිදෙන්න හරි ලේසි. සතර පායෙන් බේරෙන්න හරි පහසුයි. සත්පුරුෂෝ මුණ ගැහිලා නැති නිසා අද අපි මෙතන ඉන්නේ මොන හේතුවක් නිසාද කවුරු නිසාද කියන කාරණාව දන්නේ නැතුව බොහෝසේ පව් රැස් කරනවා. ලස්සන රූප සම්පත් ලැබිච්ච අය ආය සංසාරයේ ආත්ම කෝටි ගානකට මනුස්ස ජීවිත නොලැබෙන තරම් බොහෝ අකුසල් රැස් කරන බව තමයි පේන්නේ. මහා ධනවත්තු පිළිබඳව හොයලා බලන්න. වැඩියෙන් වැඩි දෙනෙක් යොමු වෙලා තියෙන්නේ පාපයට මිසක් සුගතියට යන පාර පාද ගන්න නෙමෙයි. තමන් තනියම පව් කරනව නෙමෙයි. ඇසුරු කරන විශාල පිරිසකට අපායට පාරම හදනවා. එහෙම අයට කියන්නේ අපාය සහායක මිත්‍රයෝ කියලා. ඒ මේ සම්පත් ලැබිච්ච හැටි දන්නේ නැති අය. ආන් ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුර හරි වටිනවා පින්නතුනි. අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටියට කෙලෙස් වලින් වෙලිලා ලෞකික කටයුතු වෙනුවෙන්ම කාලය යොදමින්
ප්‍රමාදයට පත්වෙමින් සිටින අය ඒ අය ළඟටත් මරණය එනවා. මොනව කර කර හිටියත් කවුරු ගාවටත් මරණය එනවා. ඒ පුද්ගලයා බොහොම ප්‍රමාදයට පත් වෙලා. නමුත් මරණය කල්පනා කරන්නේ නෑනේ මොහු ප්‍රමාද වෙලා ඉන්න කෙනෙක්. මොහුට පින් රැස් කරගන්න අවස්ථාව ඉතුරු කරන්න ඕනේ. පින් කරගත්ත අය විතරක් දැහැ ගන්න ඕනේ කියලා කල්පනාවක් මරණයට නෑ. ප්‍රමාදී පුද්ගලයා ළඟටත් මරණය එනවා. හැබැයි ඔහු කවදා හරි දවසක මැරෙන මොහොත වෙනකොට අප්‍රමාණ විදිහට දුක් විඳලා මැරෙනවා. පශ්චත්තාපයට පත් වෙලාම මැරෙනවා. අපි හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. අපි එක්තැන් වෙන දවසක් එනවා. එදාට නැගිට ගන්න බැරුව, ඇවිද ගන්න බැරුව, ඇඳෙන් බැහැ ගන්න බැරුව, මැරෙන්නෙත් නැතුව කාලයක් දුක් විඳ විඳ ඉන්නවා. ඒ කාලෙට සමහර වෙලාවට බණ දහම් අහන්න ලැබෙනවා. කිසිම වැඩක් නැති නිසා බණ දහම් අහන්න වෙනවා. ඒ දරුමල්ලු කරන්නෙම ළඟට ගෙනල්ලා ගුවන් විදුලි යන්ත්‍රේ හරි ක්‍රියාත්මක කරලා තියලා බණ අහන්න කියනවා. පිරිත් අහන්න කියනවා. වෙන කරන්න දෙයක් නැති නිසා ධර්ම දේශනාවට සවන් දීගෙන ඉන්නවා. කුසල් පිළිබඳව, අකුසල් පිළිබඳව, මේ මනුස්ස ජීවිතේ ලබන්න කොයිතරම් දුෂ්කරද කියන එක පිළිබඳව, ලැබිච්ච ජීවිතේ අවුරුදු කෝටි කීයකින් ලැබුණද කියන කාරණාව පිළිබඳව, මේ ජීවිතේ වටිනකම පිළිබඳව අර ධර්ම දේශනාවල් වල විවිධ කරුණු දක්වමින් පැහැදිලි කරනවා. ඒක අහහ මේ පුද්ගලයාට හිතන්න ඉතුරු වෙනවා ඒ තරම් වටිනා මගේ ජීවිතෙන් මම අරගත්ත ප්‍රයෝජනයක් නම් නෑ නේද කියලා. එහෙම හිතෙන මොහොතක් ගානේ ඔහු පසුතැවෙනවා. දැන් මේ පුද්ගලයාට කුසල් වැඩෙනවද? ප්‍රීතියක් නෙමෙයි තියෙන පසුතැවීමක්. ඊළඟට ඒ පසුතැවුන ජීවිත ඒ ගත කරපු ආකාරයේ තියෙන භයානක බව, නිරය පිළිබඳව, සතර අපාය පිළිබඳව පැහැදිලි කරනකොට බයක් ඇති වෙනවා. තව ටිකකින් මම මේ භයානක නිරයටද කියන කාරණාව. ඒ නිසා සමහර කෙනෙක් උම්මත්තක භාවයට පවාපත් වෙන්න පුළුවන්. කරුණ දරා ගන්න බැරුව. නමුත් මේ වෙලාවේ අය වෙනස් කරන්න කෙනෙක්, වෙනස් කරන්න තැනක් නැහැ. ආන් එහෙම පශ්චත්තාපයට පත් වෙලා මැරිලා යනවට වඩා බොහොම සතුටු සිතින් මරු වැළඳ ගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කළොත් ඒක තමයි ලැබිච්ච ජීවිතේට අපිට කරන්න පුළුවන් වෙච්ච හොඳම සාධාරණේ. මේ ජීවිතේ හරි දුර්ලභයි, ලබන්න හරි දුෂ්කරයි. ඒ කරුණු මේ දේශනාවල් වල මුලින් සාකච්ඡා කරලා තියෙනවා. දුර්ලභ වූ දුෂ්කර වූ මනුස්ස ජීවිතය හරියටම සම්පූර්ණ කරගත් අය මරණයට කවදාවත් බය නැහැ. හේතුව මීට වඩා සැප තියෙන තැනකට අපිට යන්න ලැබෙනවා නම් මෙතන අතහරින්න අපිට දුක නැහැ. හැබැයි මෙතන අතහැරලා අතිශයින්ම දුක්ඛදායක තැනකට යන්න වෙනවා නම් අපි මෙතන අත්හරින්න කැමති නැහැ. දැන් ලැබිච්ච මේ ජීවිතය තුල රැස් කරගත්තේ බොහොම අකුසල් නම් මට ඊළඟට උරුම වෙන්න තියෙන මීට වඩා ඊටම පහත් තැන. මීට වඩා පහත් තැනකට යන්න ඉන්න කෙනා හරි දුකසේම තමයි මැරෙන්නේ. හැබැයි මීට වඩා උසස් තැනකට යන බව දැනගත්තොත් ඒ අය ඉන්නේ හරි සතුටින්. පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේත් මේ ගැන මනාව පැහැදිලි කරනවා. දෙවිවරු දිව්‍ය ලෝකවලින් චුත වෙන්න ලෑස්ති වෙනකොට මනුස්ස ලෝකේ දින 7ක් විතර කල් තියලා ඒ දෙවියන්ට නිමිති පහළ වෙනවා. දැන් මෙහෙන් යන්න ළඟයි කියලා. මල් පර වෙනවා, ඇඳුම් කිලිටු වෙනවා, ශරීරයෙන් ගලන කාන්තිය නැතුව යනවා, දහදිය හැලෙන්න පටන් ගන්නවා, තමන්ගේ සැප සහිත යහනට යන්න හිතෙන්නේ නැතුව යනවා. මේ නිමිති ටික පහළ වුණා කියලා කියන්නේ මරණය ඊටාම අත ළඟයි කියන එක. සමහර අයට නිමිති පහළ වෙලා තිබුණත් ඒ ගැන කල්පනාවක් නැහැ. මොකද සැප වැඩි හින්දා චුත වෙලා නිරයටම යනවා. සමහර අය නිමිති පහළ වුණාම හරි සතුටින් ඉන්නවා. හේතුව තව ටික මොහොතකින් මේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න වෙන බව දන්නවා. සතුට තමයි
මෙහෙන් චුත වෙලා මීට වඩා උසස් තැනකට යන බව දන්නවා. චාතුම් මහරජකේ නම් තාවතින්සේට, තාවතින්සේ නම් යාමයට, යාමේ නම් තුසිතයට මීට වඩා උසස් තැනකට යන නිසා ඒගොල්ලෝ සතුටින්ම ඉන්නවා. තව පිරිසක් ඉන්නවා විලාප කිය අඬනවා. ඇයි මේ විලාප කිය අඬන්නේ? අප්‍රමාණ සැප සම්පත් දාලා යන්න බැරි නිසා. ඒ වුණාට කොච්චර ඇඬුවත් මරණයෙන් බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ආන්ගේ අඬන අය ළඟට තාම නිමිති පහළ වෙලා නැති දෙවියෝ ඇවිල්ලා කියනවා පින්වත ඇඬුවට බේරෙන්න බෑ. මෙහින් චුත වෙලා යන්න. හැබැයි සුගතියේ ගිහිල්ලා උපදින්න. කොහාටද මේ සුගතියේ ගිහිල්ලා උපදින්න කියන්නේ? මනුස්ස ලෝකෙට යන්න කියලා මේ කියන්නේ. දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකේ. එතකොට අපි එහෙම ඉඳලා ආපු අය නෙමෙයි වෙන්න ඇතිද මේ? අර දෙවියෝ කිව්ව සුගතියට යන්න. අපි සුගතියට ආවා. මෙහි ඇවිල්ලා හොයාගන්න තියෙන හොඳම දේ හොයාගන්න කියලා දෙවියෝ කිව්වා. පින්වත සුගතියට යන්න. ඒ සුගතියේ ලබන්න තියෙන හොඳම දේ ලබන්න. ඒක ලබලා ඒ මත මනාව පිහිටන්න. මොකද්ද මේ හොයාගන්න කියන හොඳම දේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ මත මනාව පිහිටන්න කියලා කිව්වේ බණ අහලා ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා. ඒ ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා ආයෙත් අපි ගාවට මෙන්න කියලා තමයි මේ දෙවියෝ කියන්නේ. එහෙනම් සුගතියට ඇවිල්ලා ධර්මයයි හොයාගන්න තියෙන්නේ. ඊළඟට මහ තුණ්ඩිල කියන ජාතක කතාවේ හරි අපූර්ව කාරණාවක් පැහැදිලි කරනවා. ඌරු පැටව දෙන්නෙක් පිළිබඳව තමයි මෙතන කතා කරන්නේ. එක ඌරු පැටියෙක් මහ තුණ්ඩිල, අනික් ඌරා චූල තුණ්ඩිල. චූල තුණ්ඩිල මරන්නයි ලෑස්තිය. ඒ නිසා එයා බයි හැංගෙන්න තැන් හොයනවා. ඒ වෙලාවේ මහ තුණ්ඩිල කියනවා මල්ලී ඔබ මැරෙන්න බයයි වාගේ. මේ හැංගෙන්න තැන් හොයනව නේද කියලා ඇහුවා. එහෙම කියලා කියනවා තමන් මරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා කියහම ඌරෝ වෙලා ඉපදිච්ච අපි මිනිස්සුන්ගේ බඩවල් පුරවනව ඇරෙන්න වෙන මොනව කරන්නද? ඒක තමයි මේ සංසාරේ හැටි. ඔබ එහෙම බයයිද? මරන්න ගියාම හරියට වද දෙනවා. චුන්ද සූකර ඌරෝ මරාපු හැටි අපේ අහලා ඇති. ජේතවනාරාමේ පිටිපස්සේ ලොකු ඌරු කොටුවක්. දවසින් දවස වැඩුණ ඌරු අරගෙන හතරැස් පොල්ලක් අරගෙන කෙටි වෙන්න බැඳලා හොඳට තලනවා. හතරැස් පොල්ලේ. තලලා පැහෙන උණු වතුර ගෙනලා ඇඟට වක් කරනවා. එතකොට අර තැලුණ මස් හොඳට ඉදිමෙනවා. පැහෙන උණු වතුර ගෙනල්ලා කට ඇරලා කට ඇතුළට වක් කරනවා. මුළු ශරීරයේ ඇතුළ හොදගෙන අඳු මාර්ගයෙන් පිට වෙලා යනවා. දැන් ඌරා යම්සේ මහතට හිටියද දැන් ඊට වඩා හරි මහතයි. ඉදිමිලා උණු වතුර දාලා. තැලිලා ඉදිමිලා. මේ විදිහට මහ දුක් දීලා මරන්නේ. ඔළුවට කුළු ගෙඩි වලින් ගහනවා. පිහි වලින් අනිනවා. වෙඩි තියනවා. නොඑක් දේවල් කරලා මරනවා. මල්ලී ඔබ බයයිද මේ මරණයට? මේකට බයයි නම් ආයේ මෙතෙන්ට එන්නේ නැති වෙන්නයි ඕනේ. මේ සංසාරي හරි භයානකයි. අද ඌරෙක්, හෙට හරකෙක්, ඊළඟ දවසේ එළුවෙක්, තව දවසක බැටළුවෙක්, තව කාලෙක හාවෙක් බේරෙන්න පැත්තක් නැහැ නේ පින්නතුනි. ඒ කවුරුත් අන්තිමට මේ විදිහේ අවාසනාවන්ත විදිහේ මරණයකට උරුමකම් කියනවා. කුකුලෙක් කොයිතරම් අවාසනාවන්තද? හාවෙක් කොයිතරම් අවාසනාවන්තද? අපි බලන්න යනවනේ හරි ලස්සනට. එක එක තැන්වල සත්තු හදනවා. අපි හරි ලස්සනට ගිහිල්ලා බලනවා. පෙට්ටිවල දාලා, කණ්ඩ බොණ්ඩ දීලා, හාවෝ එහෙම කුළුන් කොට්ට වාගේ හරි ලොකුයි. තව ටික දවසකින් මරණ මංචකයට. මිනිස්සුන්ගේ බඩ පුරවන්න තමයි එදාට සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට හැම ගලවන්නේ පණ පිටින්මයි සමහර හාවන්ගේ. බෙල්ල කපන්නේ නැහැ. බෙල්ල වටේට හැම කපනවා.
අපි අර ටී-ෂර්ට් එකක් ගලවනවා වගේ එකපාරම ගලවලා ගන්නවා. නමුත් මෙරිලා නැතුව ගලවලා ගත්තහම කොයි තරම් වේදනාවක් දැනෙනවද? ඔය කතා කරන වේදනාවට ඔබත් මමත් කොයි තරම් උරුමකම් කියලා තියෙනවද? ආන් ඒකයි මේ සඳහන් කරන්නේ කවදාවත් කුසලයට කම්මැලි වෙන්න එපා කියලා. අර ඌරටත් ඌරු පැටියටත් මහ ඌර සඳහන් කළා ඔබ මෙහෙම මැරෙන්න බයයි නම් ඊට පස්සේ ඊටාම පිරිසිදු වතුරක බැහැලා නාගනින් කියලා. දාඩිය දුගඳ නැති වෙලා යනකම් හොඳට නාන්න කිව්වා. ගත දැවටිලා තියෙන දේවල් ගැලවිලා යනකම් නාන්න කිව්වා. කවදාවත් නොමියෙන සුවඳක් ගත දවට ගන්න කියලා කිව්වා. ඌරු පැටිය කල්පනා කරනවා අපි වාගේ ඌරු කවදද නෑවි? අපි වාගේ ඌරු කවදද සුවඳ ගැල්වි? මගේ සහෝදරයා මොනවද මේ කියන්නේ? හැබැයි ඉතින් මේ කතාව 12 යොදුනක් මුළු බරණැස් රාජ්‍යයටම ඇහුණා කියලා කියන්නේ. රජ්ජුරුව මේ සත්තුන්ගේ හඬ පිළිබඳව විශේෂඥයෙක්. සත්තු කතා කරන දේවල් රජ්ජුරුවන්ට හොඳට තේරෙනවා. රජ්ජුරුව මේ හඬ අහලා මේ කැලෑව හොයාගෙන ඇවිල්ලා කැලෑව සුද්ධ කරලා සුදු වැලි අතුරලා ඌරු පැටව් දෙන්න ඒ මත තියලා රජු ඇතුළු පිරිස බිම වාඩි වෙලා ඌරගෙන් අහනවා ඒ කියපු කතාව මොකද්ද කියලා. මොකද්ද බහින්ද කියපු පිරිසිදු වතුර? සඳහන් කළා මහරජය ඒ තමයි දහම් නදිය. දහම් නදියට බැහැ ගන්න. දාඩිය ගඳ යනකම් නාන්න කියලා කිව්වා. හිතින් කයින් වචනයෙන් රැස් කරගත්ත පව් සීමාවක් නැහැ. ඒ පව් නැවත රැස් කරන්න නැති වෙන්න ඕනේ. පෙර රැස් කරපු පව් අපි ගාව ඕන තරම්. නමුත් තාම අලුතෙන් රැස් කරලා නැති පව් තියෙනවා. මේ වෙනකන් අලුතෙන් රැස් කරලා නැති පව් හෙට රැස් කරන්න පුළුවන්. ඒ හින්දා කළ පව් දුරු කරන්න කටයුතු කරන්න ඕනේ. අලුත් පව් රැස් කරන්න නැතුව ඉන්න ඕනේ. අපි මදුරුව මරලා තිබුණට, කූඹි මරලා තිබුණට සමහරලාට තවම අපි හරක් මරලා නැහැ, මිනිස්සු මරලා නැහැ, පව් කරලා තියෙනවා. නමුත් නොකල පවුත් තියෙනවා. හැබැයි ඉස්සරහට මිනිස්සු මරන්නත් අවස්ථාව එන්න පුළුවන්. එහෙම වුණොත් නොකරපු පවක් ආපහු රැස් වෙනවා. පොඩි පොඩි පව් තව කරලා තිබුණට සමහර කෙනෙක් සුරාපානය කරලා නැහැ, මත් කුඩු බීලා නැහැ, දූෂණ කරලා නැහැ. නමුත් අනාගතයේ එහෙම දේවල් කරන්න එන්න පුළුවන්. කරපු නැති දේවල් නොකරන්න වග බලා ගන්න ඕනේ. කෙරිච්ච දේවල් නැවත නොකෙරෙන්නත් ඒව දුරු වෙන්නත් මහ කුසල් කරන්න වග බලා ගන්න ඕනේ. ගත දැවටිලා තියෙන දේවල් ගැලවිලා යන කම්ම නාන්න කිව්වා. කවදාවත් නොමියෙන සුවඳක් ගත දවට ගන්න කිව්වා. මොකද්ද මේ කවදාවත් නොමියෙන සුවඳ? ඕනතරම් සුවඳ ගත දවටනවා අපි. නමුත් මොහොතයි තියෙන්නේ. ආනන්දයන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මේ ලෝකේ ඊටාම සුවඳ සමම්පිච්ච තුවරලා ඉද්ද බෝලිද්ද ආදී මේ මල්වල සුවඳ කොයිතරම් සුවඳ තිබුණත් යටි හුළඟටම හමාගෙන යනවා. ස්වාමීනි උඩුසුළඟට හමන එකදු සුවඳක්වත් මේ ලෝකේ නැද්ද කියලා. ඒකට භාග්‍යතුන් වහන්සේ ලැබලා දුන්න පිළිතුර තමයි උඩුසුළඟට හමන සුවඳකුත් තියෙනවා. ටිකක් නෙමෙයි දෙව්ලොව බඹලොව දක්වා පැතිරෙනවයි සුවඳ. ඒ මොන සුවඳද? සිල් සුවඳ. ආන්ගේ උතුම් සීලයේ මත පිහිටන්න කියලයි මේ සඳහන් කළේ. එහෙම සඳහන් කරලා මේ ඌරු පෝතකයා රජු ඇතුළු රැස් වෙලා හිටපු සියලුම දෙනාට පන්සිල් සමාදන් කරවලු. එදා ඌරා වෙලා ඉපදිලා ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේ මහබෝසතාණන් වහන්සේ. ඔබට මට අනුකම්පා කරන්න එන ගමනේ උන්වහන්සේ කොයි තරම් දුක් විඳද? ඒ එකදු දුකක්වත් දුකක් හැටියට නම් දැක්කේ නැහැ. ලෝක සත්‍යය සුවපත් කරන්න නිසා. එහෙනම් ඌරු තුඩින් දේශනා කරපු ධර්මය චිරාත් කාලයක් අබුද්ධෝත්පාද කාලේ ලෝකෙ පැතුරුණා කියලා සඳහන් කරනවා. ආන් එදා ඌරු තුඩින් දේශනා කරපු බණ අහපු අය අතර හිටිය දූර්තයෝ 30 දෙනෙක්.
ඒ 30 දෙනා තමයි අර බාල ඌරා මරන්න බලාගෙන හිටියේ. ඒ දූර්තයෝ 30 දෙනා තමයි අපේ බුද්ධ කාලේ මුලින්ම ශාසනයට ඇතුල් වුණ භික්ෂූන් වහන්සේලා අතර පළවෙනි රහත් 69න් පස්සේ තව 39ක් ශාසනයට එකතු වුණා. ඒ 39ට අපි කියනවා බද්දවග්ගීය කුමාරවරු කියලා. ආන්ගේ කුමාරවරු 30 දෙනා තමයි එදා දූර්තයෝ 30 දෙනෙක් හැටියට අර ඌරා මරන්න මග බලාගෙන හිටියේ. මහා ඌරා අර විදිහට අනුශාසනා කරනකොට ඌරන්ගෙන් කවුද බණ අහන්නේ කියලා හිතුවේ නෑ. මේ කාරණාව සත්‍යයි පන්සිල්. ආන් එදා ඌරු තුඩින් දේශනා කරපු පන්සිල් සමාදන් වෙන්න තරම් ඒ දූර්තයෝ 30 දෙනා කීකරු වුණා. ඒ කීකරු බව මෙදා අනමතග්ග සංයුත්තේ අහලා වාඩි වෙලා වුණ ආසන උඩ සිව්පිලි සිඹියාපත් සහිතව රහත් වුණා. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එහෙනම් බලන්න මේ උතුම් ධර්මයට කීකරු වීමේ ප්‍රතිඵලය. ඊළඟට අපි ගැන කල්පනා කරන්නකො. එදා ඒ පිරිස ධර්මයේ නමුත් ඌරෙක් දේශනා කරලත් ඒකට කීකරුයි. දැන් අපි ඉපදිලා කොච්චර කල්ද? අවුරුදු 20, 25, 30, 40, 50, 60, 70 ගියපු අය 80, 90 වෙච්ච අයත් අපි අතර ජීවත් වෙනවා. ටිකක් හොඳට හොයලා බලන්නකෝ එච්චර ආයුෂ භුක්ති විඳලත් තවම බුදුරජාණන් වහන්සේට කීකරුද කියලා. යටත් පිරිසෙන් අවුරුදු 70ක් 75ක් වෙලත් තාමත් පන්සිල් රකින්න බව ඒ ජීවිතවලින්වත් පේන්නේ නැහැ. තාමත් බොරු කියනවා. තාමත් හොරකම් කරනවා. තාමත් රාරක් බුනවා. එහෙනම් තාමත් කීකරු නැහැ. ඒ කියන්නේ තව හුඟක් ඈතට සංසාරේ සත්ත්ව ලෝකවල ඉපදී අනුන්ගේ පිහියතුඩට ගොදුරු වෙවි, අනුන්ගේ වෙඩි උණ්ඩට ගොදුරු වෙවි, පොළු පාරට කැටි පාරට ගොදුරු වෙවි, තව සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙවි මේ සංසාරය ඇවිදින්න වෙනවා. තිරිසන් ලෝකේ කොයි තරම් දුක්ඛදායකද? සමහර රූප වාහිනී නාලිකාවල් වල ওই සත්තු පිළිබඳව වැඩසටහන් පෙන්නනවා අපි අය බලලා ඇති. තව බලවත් සතෙක් තවත් සතෙක් පිටිපස්සේ එලවලා මරණ බයෙන් ජීවිතය අත්හැරලා වගේ දුවනවා. ඒ දුවන කොටත් ඇඟට පැනලා පන පිටින් 7-8 දෙනා එකතු වෙලා තැන් වලින් අල්ලගෙන කනවා. කුළු හරක් වගේ සත්තු අල්ලගෙන සිංහයෝ වගේ සත්තු පන පිටින් මස් ඇද කනවා. එතන ඔබ කොච්චර කල් ඉන්නේ ඇද්ද? එතන මම කොච්චර කල් ඉන්නේ ඇද්ද? අද අර ගොදුරු වෙලා වේදනාවෙන් කෑ ගහ ඉන්නකොට මේගොල්ලෝ අල්ලගෙන කන්නේ පෙර භවයක ඔබේ මව, මගේ මව, ඔබේ සහෝදරය, ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ සංසාරේ. මෙතන භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න බැරි වුණොත් මේ ජීවිතෙත් අය බුද්ධාන්තරයක් කවද හම්බ වෙයිද? ආයේ කවදනම් ওই දුකෙන් අත මිදෙන්න වෙයිද? කී කාලයක් තිරිසන් වෙලා ওই දුකට මූණ පාන්න සිද්ධ වෙයිද? ගොඩින් යන්න බෑ සිංහයෝ කොටියෝ ඉන්නවා. වතුරේ යන්න බෑ කිඹුල්ලෝ ඉන්නවා. බේරෙන්න බහින්න පහින්න තැනක් නෑ. ඒ හිත ඇතුලේ ඒ දුක්ඛිත ජීවිතවල තියෙන වේදනාව. නමුත් අපි ඒ තැන්වල හිටපු නැති අයද? ඕන තරම් හිටියා. සීමාවක් නැති තරම් හිටියා. පෙර කරපු මොකද්ද විශාල කුසල කර්මයක් හේතු වෙලා අද මේ උතුම් ජීවිතය ලැබිලා තියෙන්නේ. බෞද්ධයයි සම්මත පවුලක ඇවිල්ලා සම්මා දිට්ඨිකව ඉපදෙන්න මේ ලෝකේ අනික් හැම කෙනෙක්ම පින් කළාට වඩා අසීමාන්තිකව පින් කරලා තියෙනවා. මේ ජීවිතේ මනුස්ස ජීවිතේ හරි දුර්ලභයි. ඒ වගේම මනුස්ස ජීවිතේ ලබන්න හරියට පින් තියෙන්න ඕනේ. මිනිස්සු වෙලා ඉපදිච්ච හැමෝටම වඩා මේ සම්මා දිට්ඨික වෙලා ඉපදෙන්න පෙර පින් වියදම් කරන්න ඕනේ. මම නිතරම සඳහන් කළේ අද ඔබ ඔය විදිහට ඉන්නවා නම් ඉන්නේ ඒ පෙර පින් හුඟක් වියදම් කරපු නිසා. ඔබට වඩා ධනපතියෝ කෝටිපතියෝ මේ ලෝකේ ජීවත් වෙනවා. මහා ධන කුවේරයෝ මේ ලෝකේ ජීවත් වෙනවා. ලෝකේ කාලයකට ලෝකේ ඉන්න පළවෙනි ධනපතියා දෙවනියා තුන්වෙනියා කියලා සමහර අය ගැන නම් කරනවා. මම කියන්නේ මේ සම්මාදිට්ඨික ජීවිතය ගත්තේ නැත්තම් ඒ ලෝකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කෝටිපතියා
සමහර වෙලාවට ඔබට වඩා හුඟා පල්ලෙහින් ඉන්න හිටපු අය. ඔබ තරම් පින් කරලා නැති අය. ඔබ තරම් පින් කරලා නැතුව ඒගොල්ලෝ එතන ඉන්නේ නිකන් නෙවෙයි. ඒ වාගේ සම්පත් ලබන්න ඔබට තිබිච්ච පින ඔබ වියදම් කරලා ඉවරයි. මොකේටද වියදම් කළේ? සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයකට වියදම් කළා. අර අය කොයිතරම් කෝටිපති වුණත් මෙරළ නිරේට තමයි යන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා ඉන්නේ. තිසරණ නැහැ, පන්සිල් නැහැ, මෙරළ නිරේට යනවා. අපි මේ සම්මාදිට්ඨිකව ඉපදිලා නිවැරදිව තිසරණ සමාදන් වෙන්න පුළුවන් ජීවිතයක් ලබලා. නිවැරදිව පන්සිල් පිළිබඳව විශ්වාසයක් තියෙන ජීවිතයක් ලබලා. මැරිච්ච ගමන් සුගතියට යන්න පුළුවන් ජීවිත ලබලා ඉන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැති හින්දාද කොහෙද මේ ලෞකික පැත්තට බර වෙලා ලෞකික දේවල් වලට රෑදවල් තිස්සේ මහන්සි වෙනවා. පින් රැස් කරගන්න ලැබිච්ච ජීවිතයෙන් ලබාගත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කටයුතු කරන බවක් තේරෙන්නේ නැත්තේ මැරෙනවා කියන කාරණාව හරියටම වැටහුනේ නැති හින්දාද කොහෙද? ආන් එහෙම අයට අපිත් මැරෙනවා කියන කාරණාව උගන්වන්න අකුසල් පසකලා ලෞකික දේවල් පසකලා වැඩියෙන් පින් කරන්න ඕනේ කියන කාරණාවට අවදි කරවන්න තමයි මෙන්න මේ මරණ සතිය වටින්නේ. යමෙක් මරණ සතිය වඩනවා නම් ඔහු නිරන්තරයෙන්ම මැරෙන කෙනෙක් කියන කාරණාව හොඳට දන්නවා. ආන් එහෙම දැනගත්තාම අකුසලයේ ඈත් වෙලා කුසලයට ළඟා කරවන්න මරණ සතිය හරි වටිනවා. පින්නතේ මේ කාරණාව පැහැදිලි කරන තැන මරණය ලං වුණාම පින් කරන්න බැරි බව මනාව සඳහන් කරනවා. පින් කරන්න හිතාගෙන හිටියට මරණය ලං වුණාම පින් කරන්න බෑ. එදාට අතේ පයේ වාරු නෑ. කන් දෙක ඇහෙන්නෙත් නෑ, ඇස් දෙක පේන්නෙත් නෑ. උවමනාව තියෙනවා කරගන්න බැරුව මැරෙනකන් කඳුළු බිබී තබයි ඉන්න වෙන්නේ. මෙතන සඳහන් කළා යාමේක රත්තින් පටමන් ගබ්බේ වසති මානෝ යම් රාත්‍රියක මානවයා ගර්භාෂයේ වාසයට එළඹෙනවද? යම් රාත්‍රියක මානවකයා ගර්භාෂයේ වාසයට එළඹෙනවද කියන කාරණාව සඳහන් කරලා තියෙන විශේෂයෙන් පැහැදිලි කරනවා බොහෝ දෙනා ගර්භාෂයක පිළිසිඳ ගන්නේ රාත්‍රී කාලයේ කියලා. ඒකයි මේ යම් රාත්‍රියක කියලා සඳහන් කරලා තියෙන්නේ. අබ්බුට්ටිතෝව සෝයාති ස ගච්ඡ නනිවත්තති. මරණයත් එක්කමයි යන්න වෙන්නේ. සඳහන් කළා යෑම නවතින්නේ නැති නිසා හැම වෙලාවෙම මරණයත් එක්ක අපිට යන්න වෙනවා. ගමන නවතින්නේ නැහැ. අබ්බුට්ටිත කියලා කියන්නේ මේ ඉපදීමත් එක්කම මරණයත් අපි සමගම එන්න පටන් ගන්නවා. ඒකයි මේ සඳහන් කරන්නේ මරණයත් එක්කමයි යන්නේ කියලා. අපි ගෙදරින් එළියට බහැලා අද මෙතෙන්ට ආවා. තව ටිකකින් මෙතනින් එළියට බහැලා එක්ක ගෙදර යනවා නැත්නම් තව තැනකට යනවා. මේ යන කිසි තැනක මරණය තියලා යන්න පුළුවන් කමක් තියනවද? මම තියෙන පියවරක් පාසා මරණයත් මගේ පස්සෙන් එනවා. ධම්මපද පාළියක කොහොමද සඳහන් කළේ? ගොනා කරත්තය අදින්න පටන් ගත්තාම එක පාදයක් උස්සලා ඉස්සරහට තියෙනකොට රෝදෙත් ටිකක් පිටිපස්සෙන් එනවා. ඊළඟ පාදයේ තියෙන රෝදේ ආයි ටිකක් එනවා. ඊළඟ පාදයේ තියෙන රෝදේ ආයි ටිකක් එනවා. එහෙනම් මෙයා පය මාරු කර යන්න කරත්ත රෝදෙත් පිටිපස්සෙන් එහෙම්මම හඬ නග එනවා. අපි කරගත්ත කරුම අපි පිටිපස්සෙන්ම එනවා. ඒ වගේ තමයි මව් කුසේ ඇවිල්ලා ගර්භාෂයේ පහළ වෙනකොටත් එතන ඉඳලා ටික වැඩෙනකොටත් මේ ලෝකේ ඉපදිච්ච දවස් ඉඳලා ලොකු මහත් වෙලා මේ ඇවිදින මොහොතක් ගානේ මේ මරණය කියන ධර්මතාවයේ මම අත් නොහැර ළඟම ඉන්නවා. හැබැයි කොයි වෙලාවෙ පහර දෙයිද කියලා දන්නේ නැහැ. ඒ ළඟ ඉන්න නිසා තමයි සමහර වෙලාවට පාරේ මැරෙනවා. සමහර වෙලාවට වැවේ මැරෙනවා. සමහර වෙලාවට ගෙදර මැරෙනවා. සමහරු කාර්යාලි මැරෙනවා. සමහරු පාසලේදී මැරෙනවා. සමහරු යානාවක් උඩ මැරෙනවා.
සමහර වාහනයක් ඇතුලේ මැරෙනවා. මේ මගේ ගෙදරය, මේක මගේ රටය, මේක මගේ රට නෙමෙයි, මේක පිටතැනය කියලා මරණයට බාධාවක් නැහැ. මම පිටිපස්සේ ඇවිල්ලා සුදුසු වෙලාවේ ඕනම වෙලාවක මං ගන්න සූදානම්. ඒකයි සඳහන් කළේ අපි සමගමයි එන්න පටන් ගන්න. හැම තැනම අපි පස්සෙන් එනවා. ඕනෑම මොහොතක ඒ මරණයට මව වැළඳ ගන්න පුළුවන්. අතවැසියෙක් පස්සෙන් එනවා වගේ මරණයත් එනවා කොයි වෙලාවේ මරා ගනීද කියන කාරණාව දන්නේ නැහැ. යම් කෙනෙකුගේ සේවකයා ඔහු පස්සෙන් එනවා වගේ ඔබේ මගේ හෙවණැල්ල අපි පස්සෙන් එනවා වගේ මරණයත් නිරන්තරයෙන්ම පිටිපස්සෙන් එන බව සඳහන් කරනවා. අත්හැරලා නැහැ. ඉස්සරහට ගියත් මරණේ පැත්තටමයි, පිටිපස්සට ගියත් මරණේ පැත්තටමයි, දිගට හරහට උඩට කොහෙ ගියත් මරණේ පැත්තටමයි. ආන් ඒ නිසා උපතින්ම අරගෙන ආපු දායාදය මැරෙනතුරු අමතක කරන්න එපා කියලායි කියන්නේ. ආන් ඒක හොඳට දන්න කෙනා බොහෝසේ කුසල් රැස් කරලා මම වැළඳ ගන්න දවසට ඔහු සමග යන්න මනාව සූදානම් වෙලා ඉන්නේ. ආන් එහෙම සූදානම් අය හරි සතුටින්ම මැරෙනවා. ඒක අමතක වෙච්ච අය දුකසේම මැරෙනවා. සතුටින් මැරුණ අය සුගතියටම යන්න පුළුවන්. දුකසේ මැරුණ අය කොහොමත් දුගතිගාමීම වෙනවා. දෙහින්ද ඔබත් ඔබේ ජීවිතය පෝෂණය කරන්න මරුවා දවසට hina වෙලා මරු වැළඳ ගන්න පුළුවන් දවසක්. මනාව තිසරණෙහි පිහිටලා සිල් ආරක්ෂා කරගත්ත කෙනා hina වෙවි මැරෙන්න සමත් කෙනෙක්. හේතුව මැරුණ ගමන් මීට වඩා සැප තියෙන උතුම් දිව්‍ය තලයක සියලු දෙවියන් අභිභවනය කරපු රූප සම්පත්තියක් එක්ක තිසරණ තිබ්බය පහළ වෙන බව ධර්මයේම සඳහන් කරනවා. එවන් ජීවිතයක් පෝෂණය කරන්න, වහවහ කුසල් රැස් කරන්න, මැරෙන බව අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් උතුම් අනුශාසනාවන්ගෙන් ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.